මේ අපි ඊටාත්ම අඳුරු යුගයක අඳුරු වසරක අන්තිම දිනේ අපි මේ ගත කරන්නේ. අපිට ලබන වසරත් මං හිතන්නේ සොඳුරු වෙන්නේ ගන්නෑ. මොකද හේතුව මේ ඊටාම දුර්දාන්ත ඒකාධිපති නරුවම් පාලනයක් අපිට ලැබිලා තියෙන්නේ. අපේ නරුවම් පාලනය ඒකාධිපති ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලනය ඉවත් කර ගන්නා තුරු අපිට අනාගතයක් පේන්නේ නැහැ. ජනතා නීතිඥ වශයෙන් අපි බොහොම සංවේගයට පත් වෙලා ඉන්නේ මෙම විශ්ව සංශෝධනයෙන් බලය තහවුරු කරගෙන මේ යන්නා වූ ගමන සම්බන්ධයෙන්. අපේ රටේ තියෙන ප්‍රධානම ප්‍රශ්නේ මේ දවස්වල කොවිඩ් ප්‍රශ්නට වඩා මේ ලංකාවට නිදහස ලැබලා අවුරුදු 72ක් යනකම් ලංකාවට ගොඩ වෙන්න බැරි වෙන එකම හේතුව තමයි අපිට ශ්‍රී ලාංකික ජාතියක් ගොඩනගා ගන්න බැරි වීම. ශ්‍රී ලාංකික ජාතියක් ගොඩනගා ගන්න බැරි වීම හින්දා අපි නිදහස ලැබපු කාලේ ඉඳලා ජාතීන් වශයෙන් බෙදිලා එක එක ජාතීන් ධ්‍රුවීකරණය වෙමින් ඊ타ත්ම අඳුරු අගාධයකට රට ගෙන ගියා. විශේෂයෙන්ම මේ මුග්ධ පාලකයෝ ඉන්දියාවේ නිදහසෙන් පස්සේ ඉන්දියාවට ලැබිච්ච දූරදර්ශ රාජතාන්ත්‍රික වෙනුවට ලංකාවේ නිදහසෙන් පස්සේ පත්වෙච්ච හැම තක්කඩි දේශපාලනඥයෙක්ම ලංකාව අඳුරු අගාධයකට අරගෙන ගියා. විශේෂයෙන්ම ඩී.එස්. සේනානායක ප්‍රථම නිදහසේ පියා කියලා මහාමාන්‍ය කියලා කිව්වට ජනපදකරණය ඇති කරමින් සුළු ජාතීන්ගේ අසහනය ඇති කළා. ඒ වගේම බණ්ඩාරනායක මහත්තයා මේ වර්ගවාදී උම්බන්තක භික්ෂුන් වහන්සේලාගේ උගන්වුම් බහට සිංහල පමණයි රාජ්‍ය භාෂාව කරලා රට විනාශයට පත් කළා. ඒ වගේම දැන්ටත් මේ පාලනයත් වර්ගවාදී උන්මත්තක ආගම්වාදී භික්ෂුන් වහන්සේලාගේ ඉල්ලීම් වලට කන් දෙමින් මේ රට ඉතාමත් නරක තැනකට අරගෙන යනවා. විශේෂයෙන්ම මේ ආණ්ඩුව විශාල වශයෙන්ම මානසික රෝගීන් රාශියකින් පිරිපුන් ආණ්ඩුවක්. ඒ කියන්නේ විශේෂයෙන් අපි දන්නවා ජාතිවාදියා කියලා කියන්නේ මානසික රෝගී කියලා අපි දන්නවා. ජාතිවාදීන් කියලා කියන්නේ ඊ타ත්ම විශේෂයෙන්ම බෙහෙත් කළ යුතු මට්ටමේ මානසික රෝගීන්. මේ ආණ්ඩුවේ ඉන්නවා ආචාර්යයි කියා ගන්නා මං හිතන්නේ ආචාර්ය කියන පුද්ගලයන්ගේ නමකට සුසු නැහැ සරත් වීරසේකර කියලා ඇමතිවරයෙක්. ඒ ඇමතිවරයා මං හිතන්නේ දැන් අපිට සාමාන්‍යයෙන් එක එක ඩයස්පෝරාව දිනවනේ LTTs ඩයස්පෝරාව වැටිලා නන්නත්තර වෙලා ඉඳද්දී 2015 ආණ්ඩුවෙන් පස්සේ අපි සමගිය ගැන කතා කරනකොට සහජීවනය ගැන කතා කරනකොට ඒ වගේම බලය බෙදීම ගැන කතා කරනකොට ඩයස්පෝරාව නැති වෙලා ගියා. මේ ඩයස්පෝරාව ඒජන්ටෙක් ඉන්නවා ලංකාවේ ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරයෙක් සරත් වීරසේකර කියලා. ඒ සරත් වීරසේකර ප්‍රකාශත් එක්ක තමයි නැවත ඩයස්පෝරාව පිබිදෙන්නේ. ඒ කියන්නේ TNA තහනම් කරන්න ඕනේ කියනවා. ඒ වගේම පළාත් සභාව එපා කියනවා. ඔන්න ඕව තමයි ඩයස්පෝරාවට අවශ්‍ය දේවල්. මා ඩයස්පෝරාවෙන් පඩි ගන්න මේ ආණ්ඩුවේ ඇමතිවරයෙක් ඉන්නවා කියලා මම හිතන්නේ වගකීමෙන් මට කියන්න පුළුවන්. මොකද හේතුව මේ වර්ගවාදය පෝෂණය කළා ඩයස්පෝරාවට අවශ්‍ය දේවල් කියන ඇමතිවරයෙක් ලංකාවේ ඉන්නවා. ඩයස්පෝරාවට අවශ්‍ය ලංකාවේ වර්ගවාදය. ඩයස්පෝරාවට අවශ්‍ය ලංකාවේ ගෝඨාභයගේ පාලකයෙක්. ඩයස්පෝරාවට අවශ්‍ය ශවේන්ද්‍ර සිල්වාට ජෙනරාල් කිරීම. ඩයස්පෝරාවට අවශ්‍ය කමල් ගුණරත්න ජෙනරාල් කිරීම. යුද්ධයක් නැති කාලේ කමල් ගුණරත්නලාව ශවේන්ද්‍ර සිල්වාව ජෙනරාල්ලා කරන්නේ මොකටද? මේ අපි මර්ධනය කරන්න. දැන් මේ මොකටද ජෙනරාල්ලා කරන්නේ? යුද්ධයක් තිබුණාද? මේ අවස්ථාවේදී මම කියන්නේ හැම ගහන හැම තුරුම්පක්ම අසාර්ථ වෙනකොට ගෝඨාභය රාජපක්ෂ මේ ජෙනරාල්ලා ලව්වා ආණ්ඩුවේ හැම තැනකටම හමුදාවේ කට්ටිය දාලා මේ මර්ධනය තමයි ලෑස්ති වෙන්නේ. ඒක නිසා 2021 පාලනය ඉතාමත්ම දුර්දාන්ත පාලනය බවට අනිවාර්යයි. ඒ වගේම දැන් බලන්න ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කළා තියෙනවා අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙනවා 14 ව්‍යවස්ථාව අනුව අනිකුත් ජාතීන්ගේ අනිකුත් ආගමිකයන්ගේ සංස්කෘතික අයිතිකම් පිළිගන්න ඕනේ කියලා. එහෙම තියෙද්දී ගෝඨාභය බලයට පත් කරපු අර සාමාන්‍යයෙන් බලයට එන්න පුළුවන් සිංහල බෞද්ධ වර්ගවාදී ඇදලා නමුත් පාලනය ගෙනියන්න බෑ. බණ්ඩාරනායක රුණෙත් ඒක අන්තිමට බණ්ඩාරනායක මරුන්ගව හාමුදුරුවරුන්ගෙන්ම ගෝඨාභය බලයට එන්න ලංකාවේ ප්‍රථම වතාවට මහ ලොකුවට ආඩම්බරයට රුවන්වැලි සායගාවට ගිහිල්ලා කියනවා ප්‍රථම ජනාධිපති ලංකාවේ සුළු ජාතික ඡන්ද නැතුව සිංහල බව ඡන්ද වලින් ආපු වර්ගවාදී ප්‍රකාශයක් කරපු වර්ග සභාවක නායකයෙක් තමයි ගෝඨාභය රාජපක්ෂ. එතකොට මේ ප්‍රකාශය කරලා සියලුම මොකද හේතුව ඕනෑම ඒකාධිපති පාලකගේ ලක්ෂණයක් තියෙනවා ප්‍රධාන එක තමයි Tamanට වැඩ පුළුවන් කියලා කියන එක. ගෝඨාභය එන්නේ ඉස්සෙල්ලා එයාගේ වියත්මගේ ඉන්න හාදයෝ දාලා එන වැඩකාරයෙක් එන පොරක් කියලා පෙන්නුවා. දෙවෙනි එක තමයි ඒකාධිපති ලක්ෂණය තමයි නැති හතරෙක් මවනවා. දැන් ඒගොල්ලෝ ඒ කාලේ 2005 ඉඳන් 2015 වෙනකම් අපේ රටේ ජනවර්ග ප්‍රශ්නයක් තිබුණා. ඒ ජනවර්ග ප්‍රශ්නයට ඓතිහාසිකව දෙමළ ජනතාව අසාධාරණයක් වුණා. ඒ අසාධාරණ විසඳුම් නොසොයා මේ දෙමළ ජනතාව කොටියෙක් කළා. ඒ දෙමළ ජනතාවට හතුරෙක් කළා රට පාලනය අරගෙන ගියා. ඒ ඒකාධිපතියේ ලක්ෂණ තමයි දැන් අපේ LTT සංවිධානය ඇතුළට පස්සේ
දෙමළ ජනතාව නැතුණාට පස්සේ මුස්ලිම් ජනතාව අපේ හතුරෙක් කරගෙන මුස්ලිම් ජනතාවට විරුද්ධව රට පාලනය කරගෙන උත්සාහ කරනවා. මොකද හේතුව අසාර්ථක පාලකයන්ට ඒකාධිපති පාලකයන්ට අවශ්‍යයි නැති හතුරෙක්. තුන්වෙනි එක තමයි ඒකාධිපති ලක්ෂණය තමයි තියෙන සාමාන්‍ය රාජ්‍යාන්ත්‍රයේ කඩා විහිරවීම. අධිකරණය, ස්වාධීන කොමිෂන් සභා වගේ සාමාන්‍ය ප්‍රජාතන්ත්‍රවාදීට අවශ්‍ය ආයතන කඩා හිරවන එක. දැන් ඒක කරගෙන යන ගෝඨාභය රාජපක්ෂ. ඒක නිසා මේ ඊටාත්ම 2021 කියලා කියන්නේ කොවිඩ් වසංගතයේ ලෝකෙම තියෙන දෙයක්. ලෝකෙට මේක බලපෑවට අපිට තියෙනවා එකෙන් ආරක්ෂා වෙන්න ක්‍රම සහ විධි. සමාජ දුරස්ථභාවය, මුඛාවරණ පැළඳීම, ඒ වගේම ඉදිරියට එනවා මම හිතන්නේ ලෝකයේ වෛද්‍ය විද්‍යාවේ දිනුවත් එක්ක යම් යම් එන්නත් වර්ග. නමුත් මේ වසංගතය ගෝඨාභය රාජපක්ෂලත් එක්ක එන මේ වසංගතය අපිට කවදා ජය ගන්න පුළුවන් වෙයිද කියන ප්‍රශ්නේ තමයි තියෙන්නේ. අපි ඒකට මූණ දෙන්න සූදානම් වෙමින් තමයි මේ ජනතා නීතිඥ බලවලු කැඳවන්නේ. සම්පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදී අපිත් එක්ක වැඩ කරන්න පුළුවන් සෑමටම අපි ආරාධනා කරනවා. අපිත් එකමුතු වෙලා මේ ප්‍රජාතන්ත්‍ර විරෝධී යන ගමන හරවන්න. විශේෂයෙන් විශ්වවන සංශෝධනය වල මොකටද ගෙනාවේ? විශ්වවන සංශෝධනය ගෙනල්ලා අධිකරණ ටික Tamanට අවශ්‍ය විදියට Tamanගේ වහලුම් බවට පත් කරගත්තා. මොකද අපි දැක්කා මහර බන්ධනාගාර සිද්ධියට විරුද්ධව අපි උද්ඝෝෂණයක් කරන්න ලෑස්තිලා හිටියා බන්ධනාගාර මුලස්ථානයේ ඉදිරිපිට. ඒ වෙලාවේ පොලිසිය ගිහිල්ලා මහේස්ත්‍රාත්වරයෙක්ගෙන් නියෝගයක් ඉල්ලුවා මේක තහනම් කරන්න කියලා. මහේස්ත්‍රාත්වරය තහනම් කරන්න නියෝගයක් දුන්නා. නමුත් සාමාන්‍ය මහේස්ත්‍රාත්වරයට කළ යුත්තේ තමයි අපි උද්ඝෝෂණයක් කරනවා නම් ඒක මහජන පීඩාවක් නම් ඒක මහජනතාවට බාධාවක් නම් පොලිස් ආඥාපද ක්‍රියා කරන්න හැකියාවක් තියෙනවා. එන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන භාෂණ නිදහස, රැස්වීම නිදහස, උද්ඝෝෂණය කිරීම ආදී නවත්තන්න මහේස්ත්‍රාත්වරයෙකුට හැකියාවක් නැහැ. එහෙම තියෙද්දි මොකද දැන් හේතුව? දැන් ආණ්ඩුව දන්නවා සියලුම සාමාන්‍ය විද්‍යුත් මාධ්‍ය ටික, ප්‍රධාන විද්‍යුත් මාධ්‍ය ටික, රජයේ මාධ්‍ය ආයතන වගේම යම් යම් තමන්ගේ හිත ගජමිතුරන්ගේ මාධ්‍ය ටික අල්ලගෙන ඒගොල්ලෝ ආණ්ඩුව සමත් ආණ්ඩුව කොවිඩ් මර්ධනය කළා, ආණ්ඩුව ඉතාමත්ම ශ්‍රේෂ්ඨ ආර්ථික ගමනක් යනවා කියලා පෙන්වුම් කළාට සමාජ මාධ්‍ය හරහා ආණ්ඩුවට නොසැහෙන්න පහර වදිනවා. ඒක නිසා ආණ්ඩුව දන්නා මේ සමාජ මාධ්‍ය මර්ධනය කරන්න අවශ්‍යයි කියලා. ඒක නිසා තමයි දැන් සමාජ මාධ්‍ය යම් ප්‍රකාශ දාන අය අධිකරණ හරහා රිමාන්ඩ් බාරටපත් කරන්නේ. මන්නාරමේ කවියෙක් රිමාන්ඩ් බාරටපත් කරලා තියෙනවා. දැන් ශක්තික සත්කුමාරට විරුද්ධව හෙට නීතිපතිතුමා පැමිණිල්ලක් කුළු කරන්න හදනවා. මේ ප්‍රකාශන නිදහස උල්ලංඝනය ශක්තික සත්කුමාර අපිට රැක්ගත යුතුයි. මොකද ශක්තික සත්කුමාර යම් Tamanට විශේෂයෙන්ම අපි දන්නවා ලංකා ඉතිහාසයේම යම් සාහිත්‍ය කෘති කරනකොට යම් ආගමික නායකයන් ගැන යම් දේශපාලන නායකයන් විවේචන තිබුණා. හොඳම උදාහරණය තමයි මාටින් වික්‍රමසිංහ භවතරණයකදී. භවතරණයකදී බුදුන් වහන්සේ චරිතය ගැන යම් විවේචනයක් කළා. නමුත් ඒ කාලේ ඔය හාමුදුරුවෝ දැන් වගේ සිවුරු උස්සගෙන ගිහිල්ලා පොලිසියට බලපෑම් කළා ලේකු හිරේකක් දැම්මේ නැහැ. ඒගොල්ලෝ විවේචන ලිව්වා. දැන් මේ මොකද්ද වෙන්නේ? මේ ඇවිල්ලා සංඝ පොලිසියක් බිහි කරගෙන මේ රටේ ඉන්න සුළු ජාතික මර්ධනය කරගෙන මේ යන ගමන ඉතාමත්ම ඛේදජනකයි. අපි ඒ වගේම අපි මේ ලෝක සෞඛ්‍ය සංඝ නිර්දේශ වලට අනුව ඒ වගේම අපි එක ලෙස පෙනී සිටිනවා මුස්ලිම් ජනතාවගේ මළමිනි මෘත ශරීර වැළලීම සඳහා. මේ ඇවිල්ලා ගෝඨාභය රාජපක්ෂ බලයට පත් කරන්න දරදිය ඇද්ද? ඔය ගෞතම බුදුන්ගේ ශ්‍රාවකයෝයි කියා ගන්නා. නමුත් ඒ ගෞතම බුදුන්ගේ ශ්‍රාවකයෝ නෙමෙයි. ගෞතම බුදුන්ගේ ශ්‍රාවකයන්ට මෙහෙම හැසිරෙන්න බෑ. ඔය ඇවිල්ලා රාජපක්ෂ ආගමේ මේ පැවිද්දෝ. එහෙම නොවෙනවා නම් ගෞතම බුදුන් වගේ මානව හිමිකම් අගය කරපු අනිකුත් හැම ආගමකටම සමානව සලකපු මේ නායකයෙක්ගේ ශාස්ත්‍රවරයෙක්ගේ ශ්‍රාවක මෙහෙම හැසිරෙන්න හේතුවක් නැහැ. ඒක නිසා අපි ඉතාමත් ගෞරවයෙන් කියනවා අපි මේ අවස්ථාවේදී මුස්ලිම් ජනතාවගේ මේ මළමිනි භූමදානය කිරීමේ අයිතිය වෙනින් පෙනී සිටිනවා. ඒක නිසා ආණ්ඩුව මේ ජාතිවාදීව ගෙනියන ගමන අපි හෙලා දකිනවා. ඒ වගේම විශ්වවන සංශෝධනයෙන් අධිකරණය හීලා කරගෙන අධිකරණය මෙල්ල කරගෙන මේ ජනතාව පීඩාවට පත් කරන්නා වූ ක්‍රියාමාර්ගය අපි හෙලා දකිනවා. විශ්වවන සංශෝධනය මෙව කළා. ජනාධිපතිතුමා සම්පූර්ණ බලය අතර මොකද්ද මුලින්ම කළේ? තමන්ගේ පවුලේ තියෙන නඩු ටික නිදහස් කර ගැනීම. ඒ වගේම ලැජ්ජ නැති විදියට එක දිගට හැමදාම වගේ ලැජ්ජ නැති විදියට දිගින් දිගටම නඩු ටික නිදහස් කරගත්තා. ඒ වගේම දැන් අද මහේස්ත්‍රාත්වරු දිසාධිකරණ විනිශ්චයකාරවරු මහාධිකරණ විනිශ්චයකාරවරු ඔක්කොම ස්වාධීන වෙන්න ඒක ඉඩ දෙන්නේ නැතුව ව්‍යවස්ථාවෙන් සම්මන්ගේ කොඳු කඩලා ඊටාමත් බලපෑම් කළා තමයි පාලනය කරගෙන යන්නේ. ඒක නිසා අපි ඊටාමත් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා මේ ස්වාමින් වහන්සේලා. ඒ වගේම මේ ලංකාවේ ජනවර්ග ප්‍රශ්නට විසඳුමක් වශයෙන් ලංකාවේ ඇතිවෙච්ච අරගල විසඳුමක් වශයෙන් 87
ඉන්දියාව ලංකාව එක කවලා ඉන්දු ලංක කිසිමනවා පළාත් සභාව තියෙනවා. පළාත් සභාව වල්ලන්න හදනවා මේ හාමුදුරුවෝ පාට බහැලා. පළාත් සභාව තියෙනවා තාමත්. පළාත් සභාව දැන් ගෝඨාභය රාජපක්ෂ මාස ගණන් පාර්ලිමේන්තුව නැතුව රට පාලනය කළා වගේ දැන් මේ හදන්න යන්නේ ගෝඨාභය රාජපක්ෂ තමන්ගේ ආණ්ඩුකාරයෝ හරහා පළාත් සභාවත් පාලනය කරන්න. මොකද රාජපක්ෂවරු බලය බෙදන්න කැමති නැහැ. රාජපක්ෂ පොහොට්ටුවේ ඉන්න ජී.එල්. පීරිස් එක්කවත්, පොහොට්ටුවේ ඉන්න දිනේෂ් ගුණවර්ධන එක්කවත්, පොහොට්ටුවේ ඉන්න සමාජිකයෝ එක්කවත් බලය බෙදන්න ලෑස්ති නැහැ. ඒගොල්ලෝ ලෑස්ති වෙන්නේ පවුලේ කට්ටිය එක්ක විතරයි. ඒක නිසා අපි අනිවාර්යයෙන්ම බලය බෙදීමේ උපකරණයක් වශයෙන් ගෙන ආපු අපි කියන්නේ ඉඩම් බලතල සහ පොලිස් බලතල පළාත් සභාවලට දී යුතුයි. ඒක නිසා ඊටමත් ගෞරව සඳහන් කරන්නේ මේ ස්වාමින් වහන්සේලා මේ රට අවුල් කරන්න එපා. මේ ස්වාමීන් වහන්සේලා මේ රට විනාශයටපත් කරන්න එපා. මේ ගෝඨාභය රාජපක්ෂගේ ජාතිවාදී පාලනය රැග්ගන්න එක එක මුස්ලිම් ජනතාවට එරෙහිව පළාත් සභාවලට එරෙහිව මේ ගෙන යන ව්‍යාපාරය වහම නතර කරන්න. රට තවදුරටත් විනාශයට අද දාන්න නැතුව මේ රට සංහිඳියාවක් සාමයක් ඇති කරලා ජන වර්ග අතර සාමය ඇති කරන්නේ නැතුව මේ කොවිඩ් වසංගතයට වඩා ලොකු ප්‍රශ්නයක් තමයි මේ ලංකාවේ දැන් තියෙන්නේ. ඒක නිසා අපි තම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා මේ අදම මේ දුෂ්ට මේ කාලවලදී පාලනය මේ යන ගමන ඊටමත් විනාශකාරී ලංකාවට කිසිම අනාගතයක් පේන්නේ නැහැ. මේ පාලනය ඉවත් කරලා ඒ පාලනය ඉවත් කිරීමට ජනතාව පෙළ ගැසිය යුතුයි. මොකද වෙන රටවල් නම් මෙච්චර දුර ප්‍රජාතන්ත්‍ර විරෝධ වැඩ කරනවා නම් ජනතාව පෙළ ගැසිලා ලංකාවේ එහෙම අපි දකින්න නැහැ. ඒක නිසා අපි ඉල්ලා සිටිනවා මේ ප්‍රජාතන්ත්‍රවාදයේ හානි කරන මේ පාලකයන් විරුද්ධව පුළුවන් තරම් අපේ ප්‍රජාතන්ත්‍රවාදී බලමුළු මුළු ගන්නවන්න ඒ වගේම ජනතා නීතිඥයෝ වටා එක් රැස් වෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා.